නැවත වරක් සාදුකාරයක් නැවත වරක් සාදුකාරයක් දීලා නමස්කාරය කියන්නේ शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समाधियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समाधियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समाधियामि मुसावादा वीरमणि सिक्खापदं समाधियामि सुरामेरय मद्यपमादठाना वीरमणि सिक्खापदं समाधियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गे मुखेधं धम्मस्य वेन कालो अयं बदंथा धम्मस्य वेन कालो अयं बदंथा धम्मस्य वेन कालो अयं बदंथा नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से उत्थानमतो सतिमतो शुचिकम्मस्य निसम्मकारिणो संयतस्य च धम्मजीविनो अप्रमत्तस्य यशोभिवर्धति सद्धर्मलाभी वासनावंत सत्पुरुष පින්වත්නි අද මේ නිවසේ සිද්ධ කරන්ට සූදානම් වෙන්නේ තමන්ගේ නමින් ජන්මාන්තර වෙච්ච මීට
මාසාත්‍රයකට පෙර සිරිසේන ජයසූරිය හිංවත් උපාසක මහත්මයා සිහිපත් කරලා පරලොවින් සංග්‍රහ කිරීමට ඒ වගේම මේ සියලුම පින්කම සිද්ධ කරන්නේ මේ පින්වත් පිරිසගේ මෑණියන් වහන්සේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන ඒ පින්කම තුලින් සුඛීව ජීවත් වෙන හැම දිනාටම ආශිර්වාද කිරීම සඳහා මේ පවුලේ හැම දිනාම මේ පින්කම සිද්ධ කරන්නේ. බොහොම හොඳ උදාරතර සිතුවිල්ලක් තමයි මේ පින්වත් පිරිසට පහළ වෙලා තියෙන්නේ. මෙවැනි උදාරතර පින්කම් සිද්ධ කරන්න මේ පින්වත් පිරිස සංසාරෙත් අපි මේ සැරිසරමින් එන ගමනක්. ඒ එන ගමනේදී අපි සිද්ධ කරපු දේවල් තමයි නැවත නැවතත් සුවකයෙන් සිද්ධ කරන්නේ. අප ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්සාත්මේ වටිනාකම අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරපු ඒ ප්‍රතිපත්ති තුල ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල නිරතුරුවම අපේ ඉරියව් පවත්වන්න උත්සාහ ගන්නවා නම් ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් ගන්නවා නම් අපට පුළුවන් අපේ විමුක්තිය අපේම බුද්ධිය තුලින් සාක්ෂාත් කරගන්න. ඒ නිසා මේ පින්වත් පිරිස බොහොම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරලා ඉතරක් මදි. ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. එකතු කරගෙන තමන්ගේ සිත කය වචන තුන්දෙරින් වෙන්නා වූ අගුණ අදහම් තියෙනවා නම් ඒවා බැහැර වෙන්න මේ පිළිවෙත අනුගමනය කරන්න. ගුණධම් වැඩි දියුණු කරගෙන ලැබුණු සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන සංසාර බය දැකලා සංසාර කතරින් ඈතරවන්ට චේතනාවක් තියෙනවා. චේතනාහම් වික්ඛවේ කම්මං වදාන. චේතනාව පිරිසුදු නම් එයින් ලැබෙන ප්‍රතිඵලත් පිරිසුදුයි. බුදුහාමුදුරුව අපට දේශනා කළා ඒකට යම් පිළිවෙතක්. ඒ පිළිවෙත අනුගමනය කරන්නට අපි උත්සාහ ගැනීමක් සිද්ධ කරන්න. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ඒ කියන්නේ ලෝකයෙන් එතර වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕන. ඒ සම්මා දිට්ඨිය තුල තමන් නිරතුරුවම ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් සතර ඉරියව්වකදීම තමන්ගේ සියලුම ව්‍යාපාරකම් තමාගේම බුද්ධිය තුලින් දකින්න පුළුවන්. දැන් අපි මේ පිළිවෙත
අනුගමනය කරනවද කියලා තමාගේ හිතට තට්ටු කරලා බලන්න. බුදුහාමුදුරුව කාගේවත් ගැලවුම් කාර්යයක් නොවේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධිය තුලින් මේ ගම්බීර ධර්මය අවබෝධ කරගත්තා. සියලුම දෙව් බඹුන් සහිත ලෝවැසියන්ට මහා කරුණාවෙන් මේ ධර්මය දේශනා කළා. ඒ දේශනා කරලා තමන්ගේම සම්බුද්ධිය තුලින් මේ ප්‍රතිපත්ති තුල සීමා රහිතව ක්‍රියාත්මක වෙලා අභ්‍යන්තරේ සැපේ මත කරගන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ. මේක නිදහස් චින්තනයක්. එහි පක්ෂිකයි. ඕනම කෙනෙකුට මේක විවෘතයි. ඕපන් එකයි. පච්චත්තං වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂලත තමන්ට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් තමන්ගේ බුද්ධිය තුලින් විකෘති වූ විඥාණයෙන් බැහැර වෙලා ප්‍රකෘති tattපත් වෙන්න. නමුත් අපි ඒක පැත්තකට දැම්මා. මොකක් නිසාද? නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාව තුල තමයි අපි හිර වෙලා හිටියේ. මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වුණා. දැන් මම කෙනෙක් කියලා සම්මුතියට සඳහන් කළාට පින්වතුනි, මම කියලා කෙනෙක් නැහැ කියලා පරමාර්ථ පැත්තෙන් තමන් දකින්න. මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ කියලා තමන්ගේ බුද්ධිය තුලින් පරමාර්ථය දකින්න පුළුවන්. ඒ පරමාර්ථය දකිමින් සම්මත ලෝකේ තමන්ගේ සියලුම කටයුතු සිද්ධ කරන්න පුළුවන්. බොහොම හොඳට ප්‍රභාෂ්‍යර විදිහට. ඒ සියලු කටයුතු සිද්ධ කරන්නේ කොහොමද? අභ්‍යන්තරේ නිවීම කියන එක මතක ගන්න. සැපේ භුක්ති විඳිමි. ඒ සැපේ භුක්ති විඳින්න නම් තමන්ගේ මේ බඹයක් පමණ ලෝකේ සිදුවෙන සියලුම ක්‍රියාකාරකම් තමාගේම සම්බුද්ධිය තුළින් දකින්න ඕන. ඒකට මාවත හැබැයි බුදුහාමුදුරුවෝ බොහෝම හොඳට පෙන්නලා දීලා. යා යුතු මග. දැන් අපි මේ මාවතේ ගමන් කරනවද? එහෙමත් නැත්නම් අර මිත්‍යාවට ගොදුරු වෙලා මම මගේ ආත්මය කියන සංකල්පය තුල හිර වෙලා මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච කාමය සකස් කරමින් ඒ තුලින් පංච උපාදානස්කන්ධයක් නැවත නැවතත් සකස් කරමින් පංච නීවරණට ගොදුරු වෙලා සංසාරේ සැරිසරනවා. තීරණේ කවුරු සතුද තියෙන්නේ? තමන් සතුවයි. බුදු කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ මේ සංසාර ගමන කෙටි කරගන්න මාවත පෙන්වලා දෙන්න. දැන් අපි මේ මාවත ඔස්සේ ගමන් කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන අවදිය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අපට බොහොම හොඳට ශ්‍රවණය කරන්න අවශ්‍ය සියලුම පහසුකම් අපට ලැබිලා තියෙනවා. ඒ නිසා
ඒ අනුව කටයුතු කරනවා කියන සිත ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න උත්සාහ ගැනීමක් කරනවා නම් තමන්ට පුළුවන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අඩුම තරමින් සෝවාන් මාර්ගඵලවත් ලබා ගන්න. ප්‍රධාන කඩීම මේ කඩීම පසු කරා නම් අනිත් කඩීම් ටික පසු කරන්න හරිම පහසුයි. මේක තමයි බොහොම අමාරුම අපහසුම කඩීම. එහෙනම් අපි දැන් ඒකට සූදානම් වෙනවා කියන එක මේ අත්ංගේ ළඟ හැම මොහොතකදී මන්ත්‍රයක් වගේ මෙනෙහි වෙන්න ඕන පින්වල අපට හොඳට ලැබිලා තියෙන සන සම්පත්. හොඳට පංචේන්ද්‍රියන් අපේ පිටතල තියෙනවා නේද? එහෙනම් අපි කුමක්ද කරන්න ඕන මේක ආධාර කරගෙන? ජාති ජරා ව්‍යාධි මරණ සත්‍ය හැම මොහොතකදීම මෙනෙහි කරමින් මන්ත්‍රයක් මරණානුස්සති භාවනාව මෙනෙහි කරමින් තමන්ගේ එදිනදා ජීවිතයේ සියලුම කටයුතු සිදු කරන්න. කොහොමද? යෝනිසෝ මනසිකාරය සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවා ගනිමින් සතර ඉරියව්වකදීම තමන් නැගිටිනකොට සිහියෙන් නැගිටිනවා. ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනවන. ඉඳ ගන්නකොට සිහියෙන් යුතුව ඉඳ ගැනීම සිදු කරනවා. නිදා ගන්නකොට ඒ නිදා ගැනීම සිහියෙන් යුතුව කරනවා. ඒ හා සමානව මේ හැම දිනාටම තියෙන මොන හරි දේවල් කරන්න මේ සම්මතලෝ. ස්වාමි පුරුෂයා බිරිඳ අතර, දෙමව්පියන් දරුවෝ අතර, ඥාතීන් අතර, අසල්වැසියන් අතර අපි කවුරුත් මේ සම්බන්ධකම් පවත්වනවා. අපි කවුරුත් අපේ මේ ජීවිතේ ගෙනියන්න යම් කාර්යභාරයන් සිදු කරනවා. ඒ හැම කාර්යභාරයක්ම සිහියෙන් යුක්ත කරනවා. අසිහියෙන් නෙමෙයි. සිහිය කියන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙම කරන කෙනා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රඥාවන්තය. ප්‍රඥාවන්තයට පමණයි මේක අවබෝධ වෙන්නේ. අඥානවන්තයට අවබෝධ වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ පෘථග්ජනා උම්මන්තකා. මත් මේ සංසාරේ සැරිසැරුවේ මේ දේශනාව ශ්‍රවණය කරන ඔයත් සංසාරේ සැරිසැරුවේ අපි උම්මන්තක භාවයෙන් කටයුතු කළා. අන්තෝ ජටා බහි ජටා ජටාය ගටිකාපජා. මේක නේද අපි අර මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අපි මේ සියලුම දේවල් මේ ඇහැට පෙනෙන ඇල්පෙන සිඳලා සියලුම දේවල් භෞතික සම්පත් අර නিত্য සුඛ ආත්ම කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා මසසින් බලලා මේ තුලින් අපි සැප හොයන්න සංසාරේ කොහොම දීර්ඝයි පින්වතුනි අපි සැරිසරින් අප කාලේ බුදුවරු 5,12,727 දෙනෙක් මේ ලෝකේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තියෙන අපේ බුදුහාමුදුරුවන් ප්‍රමුඛ. කල්ප 100,000 ගණන් අපි ඉපදෙමින් මැරෙමින් යන ගමනක්. බුදුරජාණන් වහන්සේ තල 31ක් උන්වහන්සේගේ සම්බුද්ධියෙන් දැක්කා. උන්වහන්සේ දැක්ක මේ තල 31ේම සැරිසරමින් එන ගමනක් නේ. මේ තල 31ේම නිවන කියන එක නෑ. නිවන කියන එක තියෙන්නේ
ඊට එහා ගිය තැනක දෙතිස් තලේ. ඒක ඇස්සේ කිසිම දෙයක් නැහැ පින්වතුනි, මේ සැපය පමණයි තියෙන්නේ. ඒක සදාකාලික සැපයක්. ඒ නිසා ඒ සැපය තමයි අපට බුදුහාමුදුරුවෝ මත කරගන්නේ. එහෙනම් අපි කුමක්ද කරන්න ඕන? අපි වහ හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ ධර්මය කියන එක මානසිකාර කරන්නේ. මෙන්න මේකට තමයි මේ පංචේන්ද්‍රියන් තියෙන්නේ. ඇහැ තියෙන්නේ ලෝකේ ස්වභාවය දකින්න. කන තියෙන්නේ මේ ඇහෙන ශබ්දයේ තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගෙන ඒක යථාර්ථය දකින්න. නාසය තියෙන්නේ බාහිරින් එන ගන්ධය තමාගේම බුද්ධිය තුලින් ඒක පරිශීලනය කරලා හැම දෙයකම තියෙන නිස්සාරභාවය, අනිත්‍යතාවය, මේ කෙලවර මේක දුකකින් නිමාවටපත් වෙන්නේ අර නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මසසින් බැලුවොත් පමණයි. ඒක තමාගේ බුද්ධියට වැටහෙන්න ඕන. නැනස පාදාගෙන ප්‍රඥාව මූදු වෙන ආකාරයට මේ හැම දෙයක්ම තිබුණ තත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා තමන්ගේ බුද්ධිය තුළින් අවබෝධය ලබාගෙන මේ හැම දෙයක්ම පරිශීලනය කරනවා නම් අන්න එතන තමන්ට පුළුවන් දුකක් ඇති නොවන ආකාරයට මේ හැම දෙයක්ම පරිශීලනය. මේ හුස්ම රැල්ල තියෙන තාක්කල් අපට අවශ්‍ය සියලුම දේවල් ඇල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් අපට පරිභෝජනය කරන්න ඕන. බුදුහාඳුරුව අපට දේශනා කරලා නැහැ ජීවත් වෙන්න අවශ්‍ය කරන මේ සියලු දේවල් වල අසුබයක් කියලා බුදුහාඳුරුව දේශනා කරා. මේව අවශ්‍යයි. මේ අසුබවාදී දර්ශනයක් නොවේ. මේ හැම දෙයක්ම අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් එනකොට මේවා වැරදි විදිහට මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන මේවා පරිශීලනය කරපු නිසා තමයි නැවත නැවතත් සංසාරයට අපි එන්නේ. නිකන් නෙමෙයි. මිනිස්සු වෙලා නෙමෙයි. මා මුලින් සඳහන් කළ තිරිසන් අපාය දේශනා කරන මා ඇතුළේ මේ පින්වත් පිරිසෙක්. ඒක නේද අපට හිතුව ගමන් තිරිසන් ගතියේ. එන්නේ නැද්ද? එනවා තිරිසන් ගතිය. මොකද පුරුද්ද. සංසාරේ පුරුද්ද. ඒකට කියන සක්කාය දිට්ඨි. සක්කාය කියන්නේ සංසාරේ කරපු කුසල් හෝ අකුසල්. ඒ සක්කායකට සාපේක්ෂව මේ යටිසිත කියන්නේ සක්කාය. උඩුසිතට දෙනවා අන්න දිට්ඨි. දීලා හවරලා අර මස් ඇස ක්‍රියාත්මක කරන පුරුද්ද තුලින් නැවත නැවතත් එක පැත්තකට තමන්ව නැඹුරු කරනවා. මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ ආදී රාග ආදී ක්ලේශයන්ට තමන්ව ගොදුරු කරලා සංසාරේ එක එක කූඩු වලට තල්ලු කරා. අපි කවුරුත් මේ සංසාරේ සැරසැරුවේ ඔන්න ඔය බන්ධනෙට අහු වෙලා. මොන බන්ධනේ? මාර බන්ධනේ. අපි කවුරුත් මාරයන්ගේ වසඟේ ඉන්නේ. ඒ වසඟෙන් මිදෙන්නයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. අපිව බලන්න හැමතිස්සෙම දක්කගෙන යන්න. සංසාරේ එක එක කූඩු වලට දාන්න. ඒ නිසා මේක තමයි තුලින් තමන් දකින්න. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරුව දේශනා කළේ. උත්ථාන මතෝ සතිමතෝ. උත්සාහවන්ත වෙන්න. ප්‍රඥාවන්ත. සතිය යෝනිසෝ මානසිකාරයෙන් ඉන්නේ. උත්ථාන මතෝ සතිමතෝ කියලා කියන්නේ මෙන්න මේ. සංඤ තස්සත ධම්ම ජීවිනෝ. හැම විටම එන සංඥාව තමාගේ බුද්ධිය තුළින් දකිනවා. ඇහැට දකින රූප අපි කියනවානේ
අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා කියලා අපි වචනෙට සීමා කරලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව Taman දකින්න ඕන මේ රූපේ අනිත්‍යතාවය. ඒක දැකලා නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙච්ච නිසා මම මෙතෙක්කල් මම දුක්ඛේ අඥානං කියන තැන හිටියා. දුක්ඛ සමුදය අඥාන මොකක් නිසාද? තණ්හාව නිසා. කෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර තත්‍රාබිනන්දනි. මෙන්න මේක තමයි අපි සිද්ධ කරේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේක තමයි. මෙන්න මේකෙන් අපි ගැලවෙන්න ඕන පිං. තණ්හාව කියන එකට දාසකම් කළා මෙතෙක්. දැන් අපි මේ තණ්හාවේ තියෙන බය දැකලා තණ්හාව කියන එක 16ක් කරගෙන. තණ්හාව කියන්නේ අපිව සංසාරේ එක එක පැතිකඩ වලට යොමු කරලා අර නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු කරලා මේ පරිභෝජනය කරන ඇහැට පෙනෙන ඒ අල්පෙන් සියලුම දේවල් අපි තුල අපි සංතකයට ගන්න ඒ නොඑක් ආකාරයෙන් චෛසික ධර්මයන් අපිට මතු කරලා අර පුරුද්දට අනුව අපිව සංසාරෙට ගෙනියන ස්වභාවය අපි දකින්න ඕන. ඒවෙන් බැහැර වෙන්න උත්සාහයක් ගැනීමක් කරන්න. එහෙම කරන කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. සංයතස්සත ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යතෝබි වඩ්ඩ. මෙන්න මේක අපි හැම මොහොතකදීම සිද්ධ කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අපට පුළුවන් පංචකාමයෙන් නිදහස් වෙන්න. පංචකාමයේ කියන එක අපි මතු කරගත්තේ අර වැරදි පැත්තෙන් අපි සැපහොපු නිසා. වැරදි මාවතී ගමන් කරලා. ඒ නිසා මේකේ ආදීනවේ Taman දකි. මොකක්ද ආදීනවේ කියන්නේ? පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව කියන එක නිසා තමයි මුලාව. එහෙම නැත්නම් නොදැනීම. මේ මුලාවෙන් බැහැර වෙලා නොමුලාව අපි කටයුතු කරන්න උත්සාහ ගැනීමක් කරන්න. ඒ මුලාවෙන් බැහැර වෙලා අපි හොඳට අපගේ සම්මා දිට්ඨි මෙම සම්මා සංකප්පය තුල සිත පිහිටවා ගන්නවා. මෙතෙක් කල් අපි මිත්‍යා සංකල්පනාවට ගොදුරු වුණා, ව්‍යාපාද සංකල්පනාවට ගොදුරු වුණා, විහිංසා සංකල්පනා අපෙන් සිදු වුණා. දැන් අපි එකකින් බැහැර වෙන්න උත්සාහ ගැනීමක් කරන්න ඕන. එහෙම බැහැර වෙන ක්‍රමවේදය තුල අපි ඉන්න ශක්ති ප්‍රමාණයට අපි ඉන්නේ කෙලස් තවන වීවි. ඒ කෙලස් තවන වීවියෙන් ඉන්න ශක්ති ප්‍රමාණයට අපි රත් වෙනවද නිවෙනවද? රත් වෙනවද නිවෙනවද? කාණ්ඩන් ශක්තිය වැඩි වෙනවද කාණ්ඩන් ශක්තිය අඩු වෙනවද? කාණ්ඩන් ශක්තිය කියන්නේ මොකද්ද? දාහයක් හට ගන්නවා. නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යාවට ගොදුරු වුණොත්. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ මේ ලෝකත් ස්වභාවය තමන්ගේම බුද්ධිය තුලින් අවබෝධ කරගෙන ඒ මස්සසින් බැහැර වෙලා නැනස කියන එක මතු කරගෙන ප්‍රඥාව අවදි වෙන විදියට කටයුතු කරන්න උත්සාහ ගන්නවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණය. අචල ශ්‍රද්ධාව තියෙනවනේ මේ. වැනෙන සුළු ශ්‍රද්ධාව තියෙන්න බෑ. අර මඩේ පිටවල තියෙන ඉන්න වගේ වෙන්න බෑ. ඉන්ද්‍ර කීලයක් වගේ තමන් ඉන්න එක පැත්තකට බර වෙන්න හොඳ නැහැ. පැත්තකට බරනවා කියන්නේ මස්සසින් බලනවා කියන්නේ නෑ. බුදුහාමුදුරු දේශනා කරේ මිඩල් මාවත මච්චිමා ප්‍රතිපදා මැදුම් පිළිවෙත. කාමසුකල්ලිකාණ යෝගයටත් නතු වෙන්න හොඳ නෑ. අත්තකිලමතාන යෝගයටත් නතු වෙන්න හොඳ නෑ. මේ දෙකටම බර නොවි මැදුම් පිළිවෙත ඔස්සේ මැදමාවතේ තමන් ගමන් කරනවා. අන්න තමයි පුළුවන් බොහෝම හොඳට තමන්ගේම බුද්ධිය තුලින් මේ සැපය මත කරගන්න. මේ සැපය තමයි පින්වතුනි අපිට
කවදා හරි දවසක අපි නිවන් අවබෝධ කරගන්නකොට අපට ආධාරිකට ඉන්නේ කල්යාණ මිත්‍රය හැටියට. අනිත් මේ පරිභෝජනය කරන ඇල්පෙනසින සියලුම දේවල් తాවකාලිකයි. අපි එනකොට මේ වරන් ආවද? එනකොට අරන් ආවද? යනකොට අරන් යනවද? නෑ අරන් යන්නේ. එනකොට අරන් ආවේ කුසල් අකුසල් පමණයි. අපි එනකොට මේ ලෝකෙට අඬාගෙන ආවේ. පිළි අරගන්න හිටිය සම්මුතිය තුල අර සඳහන් කරන අම්මා තාත්තා කියන නෑදෑයෝ පිරිස. ආරාධනාවක් නොමැතුව අපි ආවේ. මොකද අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක් නේ. කවුරු තනි තනියමයි ආවේ. මේ සංසාරේ එක්තරා නැවතුම් පොළක්. මේ නැවතුම් පොලෙන් නැවතවරක් කොයි වගේ තැනකට යන්න වේද කියලා කියන්න බෑ. එච්චරටම සංසාර බය. ඒක අවබෝධ කරගන්නේ මනුෂ්‍ය කියන සත්‍යය පමණයි. දුර්ලභංච මනුස්සත්තං. මනුෂ්‍ය. ඒ වගේම තමයි ධන සම්පත්තිය තියෙන කෙනා. ධන සම්පත්තිය අහිමි වෙච්ච කෙනාට පුළුවන් මේක අවබෝධ කරගන්න. අද උපමන පිරිසක් ඉන්නවද? ධන සම්පත්තිය අහිමි වෙච්ච අය. ඔය තැන් වල අපිත් හිටියා පින්වතු. දැන් අපි ඊට වඩා ඉහළ තැන. ඉහළින් ඉහළටම යනවද? එහෙම නැත්නම් පහළට වැටෙනවද? තීරණය කා සතුවද තියෙන්නේ? තමන් සතුවයි තියෙන්නේ. තමා හිසට තමා අතමයි සෙවණැල්ල. තමාගේ ගැලවීම තියෙන තමන් ළඟයි පින්වතු. ගැලවෙන මාවත තමයි මේ බුදුහාඳුරන්ගේ දේශනාවට පෙන්වලා දෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ බුදුහාඳුරන්ගේ බුදු පිළිවෙත ප්‍රායෝගික පිළිවෙත. සීමා සහිත එකක් නොවේ. මේක මේ ඇත්තන්ට තියෙන්නේ නිතිපන්සේ. පංචශීල ශික්ෂාපද 5 ආරක්ෂා කරා. කයෙන් කරන අකුසල් තියෙනවා 3ක්. පානාතිපාතා ශික්ෂාපදේ ආරක්ෂා කරන්න උන අපේ හරිය. එම ආරක්ෂා කරන්නේ මේ ප්‍රතිපත්ති තුල සීමා රහිතව සංසාර බය දකින්න කෙනා පමණයි පින්වතුනි. අඥානවන්තයා මේ කාර්යයට අර දුවන්නම් මාලේ ගමනක් දුවන්නේ. අපි බොහොමයක් අපෙන් වෙන්නේ එහෙම තමයි. අපි පන්තිල් ගන්නේ පුරුද්දට. එහෙම නේද? පුරුද්දට නේද පන්තිල් ගන්න. ඒකේ තියෙන ගැඹුර, ඒකේ තියෙන අර්ථය, ඒකේ තියෙන සැපය, ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ඒකෙන් මතු කරගන්න සුවය Taman දකින්න උත්සාහයක් ගත්තා. හිතන්න බලන්න. හිතන්න නිදහස තියෙනවා. මේක නිදහස් චින්තනයක්. නිදහස් විදිහට Tamanට හිතන්න පුළුවන්. බලකිරීමක් නැහැ. එහෙනම් දැන් Taman කල්පනා කරන්න බලන්න ඕන. කට්ටු කරලා. මේ පිළිවෙත අපි අනුගමනය කරනවාද? එහෙමත් නැත්නම් මේක වචනෙට සීමා කරලා. අපි බොහොමයක් පින්වතුනි මේ සංසාරේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කළා පින්වතුනි. නමුත් අපි ඒක අපේ මේ නැනස කියන එක මතු කරගෙන ප්‍රඥාව මූදු වෙන ආකාරයට අපි ඒක ශ්‍රවණය කරේ නැහැ. මොකක් නිසාද? අපි ළඟ තිබුණේ බොහොමයක්ම අර මස් ඇසින් බලන මිත්‍යා මතය. නිට්ටයයි සුඛයි ආත්මයි කියන මම මගේ ආත්මය කියන තැන තමයි අපි හිටියේ. එහෙම ඉඳගෙන ඇහුවා ඒවා විශ්වාස කරේ නැහැ. අන්න එතන තමයි අපිට වැරදුනේ. අන්න ඒ නිසා තමයි කාමච්ඡන්දේ කියන එක ඇති වුනේ.
ඇහෙන් දකින්න රූපය අපි අල්ලගත්තා. ඒකට උපාදාන වුණා. අකමැති දෙයක් සිද්ධ වුණ එක ව්‍යාපාද වුණා. මේක තමයි අපි මත කරගන්නේ. මේ නිසා තමයි අපි සංසාරේ තිරිසන් භවවල ඉපදුනේ. പ്രേත ආත්මවල ඉපදුනේ. ඒකනේ හිතුවම പ്രേත ගතියෙන්. හිතුවම යක්ෂ ගතියෙන්නේ. එන්නේ නැද්ද? ඒවා සියලු දේවල් හොඳට දකින්න පුළුවන් ඉන්නේ කොහොම හිටියොත්ද? කොහොම හිටියොත්ද? අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත්ද? යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් දකින්න පුළුවන් වෙන්නේ. සිංහලෙන් සඳහන් කරනනම් සිහියෙන් හිටියොත්ද? අසිහියෙන් හිටියොත්? සිහියෙන් හිටියොත්. එහෙම සිහියෙන් ඉඳගෙන ඔය බඹයක් පමණ කූඩුවට, ඔය ශරීර කූඩුවට නඩත්තුව දෙනකොට ඔය නඩත්තුව කරනකො අඩුම තරමින් සිහියෙන් ඕකවත් කරන්න. එතකොට තමන්ගේ ටික අර තමන්ගේ තුන මලකඩ ටික සුද්ධ කරගන්න පුළුවන් වාහනේ මලකඩ සුද්ධ වෙනවා වගේ. ලෝභ පොට්ටනිය, දේශ පොට්ටනිය, කැමැත්ත අකමැත්තුඩ ඒ ගෙනාපු ඒ මුලා වෙච්ච නිසා ගෙනාපු අකුසල් ටික ප්‍රහාණය කරන්න. ඒක තමයි සිද්ධ කරන්න ඕනේ. එහෙම සිද්ධ කරන ශක්ති ප්‍රමාණයට අපට පුළුවන් නිවීම කියන එක මතු කරගන්න. එහෙම මතු කරගන්න කෙනාට බුදුහාමුදුරු දේශනා කරනවා යෝ ධම්මං පස්සති තමං. ධර්මය කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. මේ රූපය කියන එක තමාගේ බුද්ධිය තුලින් දැන් අවබෝධ වෙන්න ඕන. මම මව් කුසේදීම මැරිලා. රුප්පති රූපා බුදුහාමුදුරු දේශනා කරන්නේ එහෙම. ක්ෂණයක් පාසා සන බංගු තත්ත්වයටපත් වෙනවා. ඒක තමන්ගේ බුද්ධිය තුලින් දකිමින් මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන තමන්ගේ නිවීම මතු කරගන්න ප්‍රතිපදාව තුල තමන් ඉන්නවනම් අන්න තමන්ට පුළුවන් අර සංසාරගත පුරුදු දැන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ ඒවා එනකොටම ප්‍රහාණය කරනවා. එහෙම ප්‍රහාණය කරන කෙනා හැම මොහොතකදීම ඉන්න උත්සාහ ගන්නේ එහෙම ක්‍රමානුකූලව තමන් මේ පිළිවෙත අනුගමනය කරන එකකින්තර තමන්ට ලෝකයක්. ඒක තමයි තමන්ගේ සැපය. ඒක අභ්‍යන්තරයෙන් ලැබෙන සැපය. අනිත් මේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන මේ ගන්න සියලුම දේවල් తాවකාලිකයි කියලා තමන්ට අවබෝධ වෙනවා. මේ සියලු දේවල් කෙරවල තිබුණ තත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා තමන් අවබෝධය ලැබමින් දුකක් ඇති නොවන ආකාරයට අභ්‍යන්තරේ නිවීම කියන එක මතුවෙන ආකාරයට සැපේ භුක්ති විඳින්මින් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ක්‍රමවේදය මතු කරගන්න කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මා මුලින් සඳහන් කළ පංච නීවරණය බැහැර කරන්න. දැන් කයෙන් කරන අකුසල් උනත් බුදුහාමුදුරුවෝ දේශනා කරා වැළකෙන්න. පාණාතිපාතා ශික්ෂාපදයෙන් තමන් වැළකෙන්න ඕන. ඒ ප්‍රාණඝාතයෙන් බැහැර වෙන්න ඕන. ඒ ශික්ෂාපදේ සමාදන් වෙන්න ඕන. ඒකයි. ශික්ෂාපදේ කියන්නේ ඒක තමන්ට ප්‍රතිඥාවක් දෙනවා. බුදුහාමුදුරුවෝ නෙමෙයි ප්‍රතිඥාවක් දෙන්නේ. තමන්ට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපි දැන් දකින්නේ වාගිරින්නේ බුදුහාමුදුරුවෝ නෑ. බුදුහාමුදුරුවෝ බාහිරේ විශ්ව ධාතුවේ බුදුහාමුදුරන්ගේ ධර්ම ශක්තිය තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ සත්පුද්ගල ස්වභාවයට එහා ගිය ශ්‍රේෂ්ඨ ශක්තියක්. මිනිස්ය කියන සත්‍යය තමයි බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. පසේ බුදු වුණේ. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගත්තේ. සෝවාන් මාර්ගඵල කියන්නේ ශක්තියක්. ඒ ශක්තිය
සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් බැහැර වෙච්ච ශක්තියක්. සකෘදාගාමි මාර්ගඵල කියන්නේ ඊට වඩා ඉහළ ගිය ශක්තියක්. අනාගාමි මාර්ගඵල කියන්නේ ඊටත් වඩා ඉහළ ගිය ශක්තියක්. හැබැයි තාමත් කෙලෙස් මාර්ගයේ තොණ්ඩු ඉන්න. රහත් මාර්ගයට පිවිසිලා තියෙනවා. අලු යට තියෙන ගිනි පුපුර වගේ මේක ඇවිස්සෙනවා කියන්නේ. එච්චරටම අපිත් එක්ක ඉන්නවා මායя අපිව අල්ලු කරන්න මොන පැත්තකට හරි. කෙලස් මාර, ස්කන්ධ මාර, අபிසංකර මාර, මච්චු මාර, දේවපුත්‍ර මාර. මේ මාර්ය පස් දෙන හරියට කඩු අමෝරාගත් වදකයෝ වගේ අපිත් එක්ක ඉන්නවා. අවිවේකී. හැම විටම අපේ මනස ව්‍යාකූල කරන්න. අතීතයේ ගෙනල්ලා වර්තමාන ඒහා සම්බන්ධව අතීත වෙච්ච වල සම්බන්ධව අනාගතේ වෙන්න තියෙන දේවල් ගෙනල්ලා මේ අතීතයයි අනාගතයයි දෙක වර්තමානට ගෙනලා අපේ හිත හැමතිස්සෙම කලම්බනවා. බුදුහාමුදුරු දේශනා අතීතයේත් වැඩක් නෑ. අතීතයේ ශුන්‍ය වෙලා ඉවරයි ඒක. අනාගතය ගැන හිතන්න තේක මිරිඟුවා. ඒක සිද්ධ වෙයිද නොවේද ඒවා හිතන්න බෑ. ඒ නිසා සැලසුම් හදන්න නැතුව සන සම්පත්තිය තුල ඉන්න. මේ ශනිය තුල ඉන්න උත්සාහ ගැනීමක් කරන්න. අන්න එතන තමයි තමන් ඉන්නේ අනිත්‍යතාවය. තමන්ගේම බුද්ධිය තුලින් මේක මතු කරගන්න පුළුවන් ශක්තිය මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තමන් ඉන්නේ ඉන්ද්‍ර කීලයක් වගේ අචල සද්ධාවේ. සද්ධාව කියන එක තියෙනවා එතකොට වීරිය කියන එකත් හොඳට තියෙනවා. කෙලස් තවන වීරිය. මේ දෙකම හොඳට තියෙනවන සමබර. අන්න දැන් එතන තියෙන සතියක්. මේ පින්වත් පිරිසුදක හොඳට කරන්න පුළුවන්. සතිය කියන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් සීය. ඒ සතිය තියෙනවා නම් එතන සමාධියක් තියෙනවා. ඒ දෙකමත් සමබරව තියෙනවා. ඊළඟට ප්‍රඥාව කියන එකක් තියෙනවා. මේ ඉන්ද්‍රිය බල ධර්ම පහ තමන්ගේම බුද්ධිය තුළින් මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තමන් මේ බාහිරේ පරිභෝජනය කරන සියලු දේවල් නිරායාසයෙන්ම තමන්ගේ බුද්ධිය මුකුරා ගිහිල්ලා ප්‍රඥාව වැඩි වෙන්න අත්හරින්න ඕනේ නැහැ පින්වතුනි. අත්හැරෙනවා. අත්හැරෙන ශක්තිය තමා තුළින් මතු කරගන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාඳුරෝ නිවීම කියන්නේ. අන්න එහෙම වෙනකොට තමයි බුදුහාඳුරෝ දේශනා චක්කුං අනත්තා රූපං අනත්තා. එහෙනම් මේ ඇහැ කියන එක අනිත්‍යයි. මෙතන ඇහක් නැහැ කියලා Tamanට අවබෝධ වෙනවා. සම්මුතිත ඇහක් කියලා තියෙනවා. පරමාර්ථ පැත්තෙන් ඇහක් නැහැ. සම්මුතිත ඇහ කිව්වට මේ ප්‍රඥප්තිය ඉංග්‍රීසියෙන් ඇහ කියලා කියනවද මේක? කියනවද? නෑ. ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ඔව්. භාෂාවල් 100ක් තියෙනවනම් නම් 100ක් නේද? බුදුහාමුදුරෝ දේශනා කරේ කුමක්ද? රූපං ජීරති මච්ඡානං නාමගොත්තං නජීරති. දැන් මේ උපාසක මහත්තයා මේ සිරිසේන උපාසක මහත්තයාගේ දැන් රූපකය ෂේ වෙලා ගිහිල්ලා මාස 3කට පෙර. නමුත් එයාගේ නාමය සඳහන් වෙනකොටම මේ උපාසක අම්මට මේ දරුවන්ට එයාගේ රූප කලාප ලැබිලා පෙනෙන්නේ නැද්ද? එන්න අතීතය ආවර්ජනය වෙන්නේ නැද්ද? කොතනද තිබුණේ මේක? කොයිද තිබුණේ? මේ විඥානේ තිබුණේ. කවුද මේක ඇදලා දෙන්නේ? මායාකාරය. අපි කවුරුත් මේ මායා දැලේ පැටිලෙලා ඉන්නේ. එයා හොඳටම අවල දෙනවා. අලුත් හැටියක් හොඳට දීලා අපේ හිතේ යම් සංවේගයක් ත්‍රි විප්පයෝගෝ දුක්ඛෝ කියන තැනටපත් කරනවා. මේක නේද අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් සිදු කරගෙන ආවේ. සැපයි කියලා.
ආ එහෙනම් දැන් මේ හැම දෙයකම තියෙන ආදීනවේ දැක්කනම් අන්න අවිද්‍යාව කියන එක බැහැර වෙනවා. විද්‍යාව උපදිනවා. එන සංකාර කියන්නේ මොකද්ද? මෙතෙක් කල් අපි මේ හැම දෙයක්ම සංස්කාර, මේකත් සංස්කාරයක්. මේ සංස්කාර, මේ රූප කියන්නේ සංස්කාර. මේ සියලු දේවල් තිබෙන තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි. නමුත් ඒ වුණාට පරමාර්ථ පැත්තෙන් සම්මුතියට අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ සම්මුතියට ලෝක ස්වභාවය. නමුත් පරමාර්ථය දැක්කොත් අනිත්‍යයි තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියන අවබෝධය තමන්ගේ බුද්ධිය තුළින් ප්‍රඥාවෙන් දකින්න උත්සාහ ගන්නවා නම් දුකක් ඇති නොවන ආකාරයට. ඒ මොකද දුක පිළිබඳව පිළිසින දැක්කා. දුක්ඛේ ඥානං කියන තැන ඉන්නවා. මෙතෙක් කල තණ්හාව නිසායි අපි මේ ඕගෙට අහු වුනේ. දැන් ඒක ප්‍රහාණය කරන තැන Tamanට ඉන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ඉන්නේ දුක්ඛ නිරෝධේ ඥාන. දැන් මේ කෙලෙස් තවන වීරිය ඇති කරගෙන ධර්මානුධම්ම ප්‍රතිපatti තුල සීමා රහිතව ක්‍රියාත්මක වෙමින් සතර ඉරියව්වකදීම උදේට නැකිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු මේ ධර්මයේ මානසිකාර කරමින් සමහර වෙලාවට මේගොල්ලන්ට හිතන්න පුළුවන් අපිට පුළුවන් ওই දේවල් කරන්න. අර පු탁ජන භාවයෙන් හිතන කෙනාට හිතෙනවා. අපි කොහොමද මේ ගෙවල් දොරවල් වැඩ තියෙද්දි දරුවන්ගේ වැඩ තියෙනවා, ඉවිම් පිහුම් වැඩ තියෙනවා, කොච්චර දේවල් තියෙනවද අපිට කරන්න. නැතිව. විසාකාව කියන්නේ කවුද? විසාකාව කියන්නේ අවුරුදු 7න් සෝවාන් මාර්ගඵල ලැබපු පුංචි දෙදරියා. මොකද මේ? කොහොමද නිකම් එකපාරට සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්ද? සංසාරේ මෙන්න මේ ප්‍රතිපත්ති තුල පූර්ණේ කළා. මේ ප්‍රතිපත්ති පූර්ණේ කළා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට අන්නමතු වුණා. මේ බුදුහාමුදුරන්ගේ සම්බුදු සාසනයේ තියෙන අවදිය. උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙනම් මේ පින්වත් පිරිසක් සංසාරේ පිළිමින් මැරිමින් එන ගමනේදී කරපු කුසල් ශක්ති බොහොමයක් ඕක ඇතුලේ තියෙනවා. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් ඉල්ලමක් කාරණකොට සමහර අයට එක උදළු පහරෙන් නිල් මාණික්ක හම්බ වෙනවා නේද? සමහර අය කොපමණ මේක ඉල්ලම හැරුවත් අඩුම තරමින් පසිංගලයක් හම්බෙන්නේ. ඒ මොකද? කරපු කුසල අකුසල. දැන් මේ පින්වත් පිරිසගේ තියෙන සංසාරේ ගෙන ආපු කුසල. මෙතන ඉන්න පුළුවන් ඒ වගේ පිරිස. විසාකා වගේ අය. සුවිනීත වගේ අය. සෝපාක වගේ අය. පේසකාරි දියනේ වගේ අය. මොකද? බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ ඒ කෙනා ඉලක්ක කරගෙනයි. දැන් මමත් මගේ බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ තුලින් මේ පින්වත් පිරිසට මේ පෙන්නලා දෙන්නේ මෙන්න මේක සමාගය තුලින් මතු කරගන්න මාර්ගයයි. මේක තමයි අපේ බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා. අන්න එහෙම පිළිවෙතක් අනුගමනය කරන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් තමන්ට පුළුවන් කයින් කරන අකුසල් වලින් තමන්ගේ ජීවිතය උපමා කරගන්න. මගේ ජීවිතයට හානියක් කරලා මං අකමැති. එහෙනම් අන්න ඇත් කැමති නැහැ. මං කැමතිද මගේ දෙයක් හොරකම් කරනවා. එහෙනම් අන්න ඇත් කැමති නැහැ. මං කැමතිද මගේ ස්වාමි පුරුෂයා තවත් අඹුවක් එක්ක ඉන්නවට? කැමතිද? නෑ. එහෙනම් ඔය විදිහට තමන්ට ඇඟිල්ල දික් කරලා තමන් කොච්චර දුරට යහපත්ද, තමන් කොච්චර දුරට මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවද කියලා මෙන්න මේ විදිහට තමන් ක්‍රියාත්මක කරන්න කයෙන් කරන අකුසල් වලින් බැහැර වෙන්න පුළුවන්. ඊළඟට වචනයෙන් කරන අකුසල් තියෙනවා 4ක්. මුසාවාදා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා. ඔවෙන් බැහැර වෙන්න උත්සාහ ගන්න ඕන පින්වතුනි. ඒක වචනෙට සීමා කරන්න හොඳ නැහැ.
එහෙම වචෙන් සීමා කරන තමන් විසීම රවට්ට ගැනීම. කවුද ඉස්සලම රැවටෙන්නේ? දැන් තමන් බොරුවක් කියනකොට තමන්ගේ හිතට බොරු කරගෙන නෙමෙයි තවත් කෙනෙකුට බොරුවක් කියන්නේ. ඒ බොරු වහන බොරු කීයක් කියන්න ඕනද? සත්‍ය කරන්න. එන්න මේ හිතන්න පොඩ්ඩක්. ඊළඟට ලෝභ, ද්වේෂ, මෝහ ආදී සිතෙන් කරන දේවල්. මොකද සිතට එන්නේ හැමතිස්සෙම නිත්‍ය සුඛ ආත්ම කියන මම මගේ ආත්මය කියන තැන ඉඳගෙන තමයි අපි කටයුතු කරේ අර සංසාරේ කල්ප 10000 ගණන්. ඒක නැවත නැවතත් එනවා ඉස්සරහට තල්ලු වෙලා. ඒකයි සක්කාය කියලා කියේ සක්කාය දිට්ඨි කියලා. ඔය සක්කාය දිට්ඨි කඩා ගන්නයි බුදුහාමුදුර අපට දේශනා කරේ. විචිකිච්ඡාව කියන එක කොයි මොහොතේ කොයි විදියට එනවද දන්නේ නැහැ. ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන එක ප්‍රහාණය කළ සීලබ්බත පරාමාස වැරදි වෘත සමාදන් වෙන සමහර අය අපේ අය ඉන්නවනේ. නේද? දෙවිගොල්ලන්ගේ පසුපස යන පිරිස් එහෙම ඉන්නව නේද? නිත්‍ය සුඛ ආත්ම කියන අනේ මට බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා අපි මේ අත්හැරීමද සිද්ධ කරන්නේ නැත්නම් රැස් කිරීමද? රැකියාවල් වැඩි දියුණු කර දෙන්න. ළමයාගේ අධ්‍යාපනයේ විභාගේ පාස් වෙන්න. එහෙම පාස් වෙනවා නම් මොනවා කරන්න බැරිද? එහෙම රැකියාවල් ලබලා දෙනවා නම් මොනවා කරන්න බැරිද? ඔය සංකල්පෙ නෙමෙයි බුදුහාමුදුරුවෝ. ඔය මිත්‍යා සංකල්පන. නෙක්ඛම්ම කියන්නේ මොකද්ද? අත්හරින්න ඕන. අත්හරින ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කරේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිත අසංකත මෙතෙක් කල් අපි ඉති සංකත පැත්තේ අපි මේ කුසල් දහම් කරේ දන් පැන් දුන්නේ දරුවන් පෝෂණය කරේ මේ හැම දෙයක්ම ලෞකික පැත්තේ දෙගෙන ලෞකික ආර්ය ශ්‍රාංක මාර්ග කියනවා. බුදුහාඳුරුවන් බෝධි සම්භාර පුරණ අවදී සිද්ධාර්ථ කුමාරයාගේ අවදියේත් ඔක තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි ඔක වෙනස් කළේ. නෑ ඕක නෙමෙයි නිවීම තියෙන්නේ. උතන නෙමෙයි. ඉතිහාගී එක නිවීම කියන එක. ඔය පැත්තෙන් ගියොත් මේ තල 31ේම උප්පත්තිය ලබන්න පුළුවන්. දැන් අපි බොහොමයක්ම යන්නේ පැත්තටම තමයි. ආමිසයට තමයි මුල් තැන දීලා බුදුහාමුදුරු දේශනා කරේ ආමිස තුලින් මාව දකින්න. මාව දකින්න පුළුවන්කම ලැබෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපatti තුලින්. දැන් අපි බොහොමයක්ම ආමිසෙට මුල් තැන දීලා මල් පහන් පූජා කරන්න ඒ සියලු දේවල් කරන්න දන් පෑන් දෙන්න නමුත් අත්හැරෙන්න ප්‍රතිපදාව තුලින් අත්හරින්න මේකදි මෙලවදි මේකේ ආනිසංස ලැබෙනවා. මෙලවදිම ආධ්‍ය වෙනවා. මෙලවදි මේකේ ආනිසංස ලැබෙනවා. මහත්ඵල මහානිසංස. ඇයි? කිසිම බලාපොරොත්තුවක් නැතුවනේ ඒක කරන්නේ. උපාදානයක් කියන එකක් නැහැනේ. බලාපොරොත්තුවක් තියෙන තු උපාදානයක්. දැන් අපි එහෙම නෙමෙයිද? උපාදානයක් ඇති කරගන්නේ නැද්ද? මොන දෙයක් කරන්න ගියොත් අපිට සිතිවිල්ලක් එනවනේ ඒකේ ASCII යම්කිසි බලාපොරොත්තුවක්. ඔන්නෝක ප්‍රහාණය කරන්න ඕන තමයි. ඔය එන්නේ තමන්ව මුලා කරන්න. ඒක පැත්තකට බර කරන්න. ඒක තමා තුළින්ම තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක දකින්න නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන තැන හැමතිස්සෙම ඉන්න ඕන. අන්නේ තැන ඉන්නවා නම් සම්මා වාචාව සමාහිතක් ඇති කරගන්න කෙනාගේ වචනය සංවර වෙනවා. එහෙනම් කයෙන් කරන අකුසල සම්මා කම්මන්. ඔක ක්‍රමානුකූලව ටික ටික සුද්ධ කර යනකොට කෙලවර නිවන. ඕක තමයි අපිට බුදුහාඳුරෝ මතු කරගන්න කිව්වේ. උත්හානමතෝ සතිමතෝ කියලා බුදුහාඳුර දේශනා කරේ ඒකයි. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් බුදුහාඳුරෝ දේශනා කරනවා කාමච්ඡන්දය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. ව්‍යාපාදේ තරහ එනකොටම දකින්න පුළුවන්. ඊළඟට තීන මිද්දේ කුසලයට වඩා අකුසලයට තමයි අපේ හිත නැඹුරු වෙන්නේ. ඒක සංසාරිගත පුරුද්ද. සක්කාය දිට්ඨි කියන්නේ ඕකයි. ඔක ප්‍රහාණය කරන්න අපි උත්සාහ ගැනීමක් කරනවා නම් තීන මිද්දේ ප්‍රහාණය කරන්න පුළුවන්. අපට
කම්මැලිකමක් එනවා, නිදිමත ගතියක් එනවා. අපි දැන් මේ සමහර වෙලාවට අපට හොඳ දෙයට වඩා නරක දේ පුරුදු නිසා ඒවා පැත්තටම තමයි අපි තල්ලු වෙන්නේ. ඒවා Taman දැකලා තමාගේම උත්සාහය තුලින් කෙලස් තවන වීර්යයෙන් යුතුව ඉඳගෙන Taman ඒ කෙලස් තවන ප්‍රහාණය ඇති කරගෙන උත්සාහ ගැනීමක් කරනවා නම් තමට පුළුවන් තීන මිද්දේ ප්‍රහාණය කරන්න. ඊළඟට උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙනවා පින්වතුනි. තමන්ට හොඳට මේ පිළිවෙත අනුගමනය කරනවා නම් ඔය බඹයක් පමනකට කවනවා, පොවනවා, නාවනවා, අඬවනවා, ඔය හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් කරනවා නම් වැසිකිලි කැසිකිලි සිහියෙන් යුතුව කරනවා නම් එතන අසුබේ තමන්ට මෙනෙහි කර පිළිකුල් භාවනා මෙනෙහි කරන්න පුළුවන්. ඕකට නාවනකොට ඔය හැම දෙයක් තුලින්ම තමන්ට දකින්න පුළුවන්. ඕකට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. මුදල් ඕනද? ඔය දේ කරන්න ඕනද මුදල්? අවසර ගන්න ඕනද කාගෙන්වත්? තමන්ගේ ස්වාම පුරුෂයා අනේ මම මේක කරනවා මට මේක දෙන්න දෙන්න කියලා. කාගෙන්වත් අවසර ගන්න ඕනේ. ඕකට වෙලාවක් ඕනද? නෑ. වෙලාවක් ඕනේ. බස් එකේදී තමන්ව ප්‍රතිපත්ති තුලයි. පාරේ ගමන් කරනකොට තමන් ඉන්නේ හැම ඉරියව්වකදීම අන්න ඉරියාපත භාවනාව බලන්න කොච්චර දෙයක් තමා තුලින් තමා මතු කර ගන්නවද? මම මුලින් සඳහන් කළේ ඒකයි තමා හිතට තමා තමයි සෙවණැල්ල. උදේට නැගිට පැදුරින් ඉඳලා රැට නිදා ගන්න යනතුරු මේ පිළිවෙත අනුගමනය කරනවා නම් තමන් ඉන්නේ හැමතිස්සෙම ධර්මීය මනස. ඔය බම්බයක් පමණ ඕකට කවනවා, පොවනවා, නාවනවා, අඬවනවා වගේ මේකත් තමන් මේ ඖෂධෙත් පානය කරගනිමි. මේ ඖෂධය තමන්ගේ ළඟ තියෙනවා. කිසිම මොහොතකදී පින්වතුනි කම්පනයක් ඇති වෙන්නේ නැහැ. අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. ඇයි? යථාර්ථය තමන්ගේ බුද්ධිය තුළින් තමන් දකින්න දරුවගේ යුතුයකම් කොට ඉෂ්ට කරන විසාකාව වගේ අත්හැරලා අනේ මේ දරුවෝ සංසාරේ ඉපදෙමින් මැරිමින් එන ගමනක් මට සම්මුතියට දරුවෙක් වුණා. මෙයා සංසාරේ ගෙන අප ගති ලක්ෂණ අනුව තමයි මෙයාගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. හොඳයි එහෙම නෙමෙයිද? අපට ඕන විදිහට මේ කවුරුත් හැරගැස්සෙනවද? නෑ. කවදාවත් නෑ. ඒක තමා තුළින්ම දකින්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාඳුරෝ අවබෝධ කරගන්න කිව්වේ. ඒකට තමයි මේ පංචේන්ද්‍රියන් උපයෝග කරගන්න කිව්වේ. ඇහැ ආධාර කරගෙන යොකට. අන්නේ අවබෝධය තමයි ලැබෙනවා නම් තමයි අර චක්කුං අනත්තා රූපං අනත්තා කියන තැන Tamanට ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් නැනස කියන එක මත කරගනිමින් ප්‍රඥාව අවදි වෙන විදිහට Taman ඉන්නේ. එහෙනම් සද්ධා අනත්තා සෝතං අනත්තා Tamanට පුළුවන් දකින්න. මේ කනට ඇහෙන ශබ්දය Taman තුලින්ම Tamanට අවබෝධ කරගන්න පුළුවන්. මේක ඉතිරියක් නැතුව මේක ෂේ වෙන අනිච්ච තත්ත්වයටපත් වෙන. ඉතිරියක් නැතුව ඇහැට දකින්න රූපයත් එහෙමයි. කනට ඇහෙන ශබ්දයත් එහෙම මේක Tamanට දකින්න පුළුවන්. ගානං අනත්තා ගණ්ඩානත්තා දිවහානත්තා රසෝනත්තා කායෝනත්තා පොට්ටබ්බානත්තා මනෝනත්තා ධම්මා 12 ආකාරයට තමයි දකින්න පුළුවන් පින්වතුනි. දකින්න දහම බුදුහාමුදුරෝ දේශනා කරේ. දකින්න නිස්සාර භාවය. හැම දෙයකම ආදීනිව තමයි තුලින් වටහා ගන්නවා. ඒ ආදීනිය වටහා ගන්න පටිච්ච සමුප්පාදයෙන් බැහැර වෙනවා. මේ පටිච්ච සමුප්පාදය අපි අල්ලගෙන ඉති මෙතේ. සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවේ පටිච්ච සමුප්පාදේ නිසා, විද්‍යාව නිසා සංකාර සකස් වුණා. සංකාර නිසා විඥානයක් හැදුනා. විඥාන නිසා නාම රූප සකස් වුණා. නාම රූප නිසා සලආයතන සකස් වුණා. සලආයතන නිසා අර පස්ස කියන්නේ අපි සැප වේදනා, දුක් වේදනා, අදුක් වේදනා. ඔය පහස ගත්තේ ඕක තමයි. අපි සම්මුතියට සඳහන් කරන්න ඔය ප්‍රඥප්ති සියල්ලක්ම අඳුන ගන්න දාපු ඒවා. දැන් තණ්හාව කියන එක දැක්කා. මෙතෙක් කල තණ්හාවට දාසකම් කළ තමයි අවබෝධ වෙනවා. තණ්හාව ප්‍රහාණය කරනවා. උපාදානය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. එහෙනම් උපාදානයේ ප්‍රහාණය නම් නැවත භවයක් නැහැ පින්වතුනි. භවයක් නැත්තම් ජාතියකටපත් වෙන්නේ නැහැ පින්වතුනි. ඔන්නෝකයි අපිට මත කරගන්න ඕන. ඕක මත කරගත්තා නම් කාමච්ඡන්දය තමයි ප්‍රහාණය කරන්න. කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීන මිද, උද්ධච්ච, විචිකිච්ඡා. මේ පහ තමාගේ බුද්ධිය තුළින්
Tamanට නැනස පාදාගෙන ප්‍රඥාවෙන් යුතුව ප්‍රහාණය කරන්න පුළුවන් ශක්තිය මත කරගත්තා නම් අන්න ඒක තමයි බුද්ධ දේශනාව. අන්න ඒක තමයි බුදුහාඳුරන්ගේ අනුශාසනාව. ඒ අනුව කටයුතු කරන කෙනා තමයි බුදුහාඳුර දේශනා කරේ මේ සංසාර සැඩපහර ජය ගන්නවා. ඒ නිසා මේ සැඩපහර ජය ගන්න මේ දහම් බිඳ ඔබ හැම දිනාට අමාවැස්සක් වේවා. සංසාර බය දකීවා. සංසාර කතරින් ඊතරවන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරයයි. දැන් සාදුකාරය දෙන්න කවුද? දැන් කවුරුත් සාදුකාරය දෙන්න. හොඳයි. දැන් මේ පින්වත් පිරිස ධර්ම දානමේ පින්කමක් සිදු කළා. ඒ වගේම ගිලම්පස පූජා කළා. දැහැත් පූජා කළා. අට පරික්කාර පූජා කළා. සසු පරිස්කාර පූජා කළා. ගරු බණ්ඩ පූජා කළා. මේ සියලු දේවල් තුලිනුත් මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. මේ සියලු කුසල සම්භාරයන් මීට මාසත්‍රයකට පෙර ජන්මාන්තර ගත වෙච්ච අපේ මේ පින්වත් උපාසක මාතාවගේ මෑණියන් වහන්සේගේ පියාණන් මේ ස්වාමි පුරුෂයා වන සිරිසේන ජයසූරිය පින්වත් උපාසක මහත්මයා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ හැමදෙනාගේම වර්ග પરම්පරාවේ මේගේ පිරිසින සිහිපත් කරගන්න හැමදෙනාම ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපො ඔබ හැමදෙනාගේම නමින් මේගේ පිරිස සිටින්න පුළුවන්. ඒ හැමදෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගන්න. මොකද ඒ හැමදෙනාම ඒගොල්ලන්ගේ කරපු ඒ ශක්ති ගුණ වලට අනුව කරපු කුසල කර්ම ඒ තැන්වල ඒගොල්ලෝ ඉන්නවා. සීමා බලවල. එනිසා ඒ හැමදෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ අපි කාගේ මව් වෙච්ච පියා වෙච්ච සහෝදර ඥාතිවරු වෙච්ච යම් සසර අත වැරද්දක් නිසා දුගතිගාමි ස්ථානයක උප්පත්ති ලැබා අනේ අපට මෙවැනි උදාර පින්කම් කරලා පින් ටිකක් අනුමෝදන් කරා කියන
බලාපොරොත්තුව ඇති කරගෙන ඉන්න පිරිස් ඉන්න පුළුවන්. හැමදෙනාම ඉන්නවා නම් දුක්ඛදාය ආත්මික ඒ හැමදෙනාට මීගේ ප්‍රාණකාරීත මේකින් අනුමෝදන් වෙනවා. සාදුකාරය. ඒ වාගේම මේ පින්වත් පිරිස වගේම සවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදිස්. සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දෙවි හාමුදුරුවන් වහන්සේලා. ශීලම දිව්‍ය ලෝකල දිවි රාජෝත්මයන් වහන්සේලා. මහා බ්‍රහ්මරාජයන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ ගටිකාර බ්‍රහ්මරාජයන් වහන්සේ ඇතුළු සියලුම බ්‍රහ්ම ලෝකල බ්‍රහ්මරාජයන් වහන්සේලා. අරූපී බ්‍රහ්ම ලෝකල බ්‍රහ්මරාජයන් වහන්සේලා. අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා. ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා. ඒ වගේම සියලු භූමි තටාක වනපෙත් ගම් නියම්ගම් පූජනීය ස්ථානයන් නිවෙස් කෙත්වතු ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා. මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ මණිහක්කිත නාගදිවි රාජෝත්මයන් වහන්සේ. ඒ වගේම ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ ගම්බාර සිද්ධපත්තින් සරස්වති සියාකාන්ත මහා ලක්ෂ්මී වල්ලියම්ම බද්දකාලි මෑණියන් වහන්සේ ශිලම බෝධි සම්භාර පුරණ බෝධිසත්ව දෙවිවරු මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවලෝකේශ්වර බෝසතාණන් ශිලම බෝධිසත්වරු භූමාට දෙවිවරු වෘක්ෂ දේවතාවුන් වහන්සේලා පොළොමහී කාන්තාවන් වහන්සේ සූර්ය දිවි රාජෝත්මයන් වහන්සේ චන්ද්‍ර දිවි රාජෝත්මයන් වහන්සේ ඇතුළු සියලුම දෙව් බමුණු සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදිස් වෙනවා. පළමුවට දෙවියන්ට බ්‍රහ්ම රාජයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. දිව්‍යාසීසුරු බ්‍රහ්මයාසීසුරු වර්ධනයේ වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශතහා චබම්මට්ටා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශතහා චබම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා එත්තාවචා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. හොඳයි, මුලින් සඳහන් කරේ පින්වත් තිරිසේන ජයසූරිය පින්වත් උපාසක මහත්මයා ඇතුළු සියලුම මීගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා සංසාර බය දකිත්වා සංසාර කතරින් ඈතරවන්ට උපදින ආත්මයක් පාසා අංග සම්පූර්ණ මනුස්ස ආත්මයක් ලැබමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කරගන්න මේ පින් තමන් සියසිතින් කරගත්තා සමානව අනුමෝදන් කරගනිත්වා සැපයෙන් සැපයටපත් වෙත්වා කියලා හිතාගෙන මීගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදං ඕ ඥාතීනම් ඉදං ඕ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාති. හොඳයි, ඔබ හැම දිනාටම උත්සාහවන්ත වෙන්න සතිමත්ව සිහියෙන් යුතුව කටයුතු කරන්න. සුචි කම්මස්ස නිසම්මකාරිනෝ හැම විටම කර්මයේ ශේ කරගන්න තමන්ට කියන සිතක් ඇති කරගන්න. අසුචි කියන එකෙන් බැහැර වෙන. අසුචි කියන්නේ මොනවද? අගුණ දහම්, ලෝභ දේශ මොහ ආදී ඒවෙන් බැහැර වෙන. ඒ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සත ධම්ම ජීවිනෝ එන සංඥාව තමාගෙම සම්බුද්ධිය තුළින් මතු කරගෙන ප්‍රඥාව අවදි වෙන ආකාරයට ක්‍රියාත්මක වෙලා අප්‍රමත්තත යස්සෝබි වඩ්ඩති ප්‍රමාද නොවි අප්‍රමාදීව තමන්ගෙම බුද්ධිය තුළින් මේ සැපය මේ නිවීම මත කරගන්න මේ උදාාරතර කුසල ශක්තිය තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙන මේ ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ආනිසංස මෙලවදීම ඔබ හැමදෙනාටම මහත්ඵල මහානිසංසයක් වෙත්වා. සම්මත ලෝකයේ ඔබ හැමදෙනාම කරන කින රැකිරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු යත්තා, ගොවිතැන්පත් කටයුතු යත්තා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යත්තා, ඒ සියල්ලක්ම බොහොම හොඳට
තමන් මේ අත්හැරෙන ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණයට ඒ සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත තත්ත්වයේ ඉන්න ශක්ති ප්‍රමාණයට මේ හැම දෙයකමද ශුන්‍ය භාවය අවබෝධ කරගන්න ශක්ති ප්‍රමාණයට හැම දෙයකම තියෙන යථාර්ථය අවබෝධ කරගෙන නිමිත්ත අනිමිත්ත කරමින් තමන් ක්‍රියාත්මක වෙනවා නම් අන්න පැතුමක් නෑ එතන අප්‍රණිතයි ඒ චේතෝ විමුක්තිය ශුන්‍යත චේතෝ විමුක්තිය ඒ වගේම අනිනිමිති චේතෝ විමුක්තිය අප්‍රණිත චේතෝ විමුක්තිය තමන්ගේම බුද්ධිය තුළින් මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තමන්ට පුළුවන් මරබියක් නැතුව මේ එන ඕගයන් ජයගෙන මරණ මංචකයේදී බොහොම සතුටින් ඒ මරණයට මුහුණ දෙන්න මරණය මරලා ජය ගන්න එක්ෂණික මරණය වගේම සම්මුති මරණෙත් ඒ වගේම සමුච්ඡේද මරණයට පත් කරන් ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම භාග්‍ය උදා වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට නිර්ජ ඥාතීන්ටත් ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු